ආයුබෝවන්. අද මම දුවලා පුතාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දුවලා පුතාලගේ විෂය නිර්දේශයේ තියෙන මෙහෙයුම් පද්ධති සම්බන්ධ දැනුමේ 5.2 නිපුණතාවය ගැන. ඒ කියන්නේ ෆයිල්ඩ් ඇන්ඩ් ෆෝල්ඩර් මැනේජ්මන්ට්. ගොනු සහ ගොනු බහලුම් කළමනාකරණය. එතකොට දුවේ පුතේ අපේ නිපුණතාවය වෙන්නේ to learn about how an operating system manages files and folders of a computer. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් කොහොමද ගොනු දාන බහලුම් ඒවයි කළමනාකරණය කරන්නේ කියන එක. එතකොට දුවේ පුතේ දුවලා පුතාලා දන්නවා ඇති ඔයාලා පරිගණක පාවිච්චි කරනකොට අපි ගොඩාක් භාවිතා කරනවා ගොනු ෆයිල්ස්. අපි මොනවා කරත් මොකක් හරි ඒකත් එක්ක ෆයිල් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි ලේඛනයක් ලියනකොට ලේඛනයක් විවදන් සකසනය පාවිච්චි කරලා ලේඛනයක් ලියලා අපි ඒක ගබඩා කරනවා ගොනුවක් හැටියට. ඊට අමතරව අපිට පුළුවන් ක්‍රම ලේඛයක් ලියලා මොකක් හරි Python හරි වෙන භාෂාවක පරිගණක භාෂාවකින් ක්‍රම ලේඛයක් ලියලා ඒක සම්පාදනය කරලා ඒක ධාවනය කරන්න පුළුවන්. ඒක අපි ක්‍රම ලේඛ ලියලා ඒක ගබඩා කරනවා මොකක් හරි ගුණ නමකින් ඊට පස්සේ ඒක සම්පාදනය කරලා අපිට ඒක ධාවනය කරන්න පුළුවන්. ඊට අමතරව දුවේ පුතේ අපිට පුළුවන් අන්තර්ජාලයෙන් මොකක් හරි රූප ගුණ භාගත කරගෙන ඒකත් ගුණ නාමයක් දීලා ගබඩා කරගන්න පුළුවන් අපි පරිගණකේ. ඊට අමතරව අපිට තවත් පුළුවන් ශ්‍රව්‍ය ගුණයක් ඔඩියෝ ෆයිල් එකක් භාගත කරගන්න. ඊට අමතරව ඒක අපිට ධාවනය කරලා සින්දුවක් අහන්න පුළුවන්. ඊට අමතරව දුවේ පුතේ අපිට පුළුවන් වීඩියෝවක් දෘශ්‍ය ගුණයක් භාගත කරගන්න පුළුවන්. භාගත කරගෙන ඒකත් අපිට බලන්න පුළුවන්. ඉතින් මම දුවලා පුතට කියන්න අදහස් කරේ අපි ගොඩාක් පරිගණක භාවිතා කරනකොට ගොනු භාවිතා කරනවා. ඒක ඇත්තෙම අත්‍යවශ්‍යම දෙයක් වෙලා අපේ පරිගණක භාවිතයේදී අපිට. එතකොට දුවේ පුතේ අපි සාමාන්‍යයෙන් ඩිස්කයක් ගත්තොත් එහෙම ඩිස්කයක් කියන්නේ ගොඩක් සංකීර්ණ එකක්. ඒක මේ විදිහට මම රූපයකින් දැක්වුවොත් එහෙම ඩිස්ක් එක තියෙනවා. මෙතන තියෙනවා ඩිස්ක් ආම් එක. ආම් එකේ තියෙනවා හෙඩ්ස් තියෙනවා. ඊට අමතරව තැටි තියෙනවා. තැටි ගොඩාක් තියෙනවා. එතකොට අර එක එක තැටිය කියවන්න පුළුවන් හෙඩ් එකක් තියෙනවා. යට පැත්ත කියවන්න පුළුවන් හෙඩ් එකකුත් තියෙනවා. එතකොට දුවේ පුතේ අර ඩිස්ක් ආම් එක එහාටයි මෙහාටයි යනකොට ඊට අමතරව අර තැටිත් කැරකෙනවා. එතකොට අර ඒ ඩිස්ක් හෙඩ් එක යට තියෙන දත්ත කියවන්න පුළුවන් පරිගණකයට. එතකොට මේ දැන් ඩිස්ක් එකක් ගත්තොත් එහෙම ඒ ඩිස්ක් එකක අඩංගු ගොඩාක් දේ තියෙනවා. උදාහරණයක් වශයෙන් අර එක තැටියක තියෙන දැන් එක at any given arm position each of the heads can read a region called a track. ඒ කියන්නේ මොකක් හරි එක ඩිස්ක් ආම් එක තැනකදී අර each of the heads ඒ කියන්නේ heads ඔක්කොටම කියවන්න පුළුවන් එකකට කියන්නේ track එකක් කියලා. එතකොට ඒ අර tracks ගොඩාක් කියවන්න පුළුවන් එක head එකට එක arm position එකකදී. එතකොට ඊට අමතරව all the tracks for a given arm position is called a cylinder. ඒ කියන්නේ ඔය මොකක් හරි එක arm position එකකදී තියෙන tracks ඔක්කොම ගත්තොත් එහෙම ඒක අපි සලකන්න පුළුවන් සිලින්ඩර් එකක් හැටියට. දුවල පුතාලට මේ ඇඳලා තියෙන්නේ ඒක මේ සිලින්ඩර් එක. ඊට අමතරව දුවේ පුතේ මේ එක track එක sectors කොටස් ගොඩකට වෙන් කරලා තියෙනවා. ඒවට කියන්නේ sectors කියලා. සාමාන්‍යයෙන් byte 512ක් වගේ තමයි sector එක වෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය ඩිස්ක් එකක් ගත්තොත් එහෙම ඩිස්ක් එක තියෙන දේ. හෙඩ් එකක් තියෙනවා, මේ ආම් එකක් තියෙනවා, හෙඩ්ස් ගොඩාක් තියෙනවා. ඊට අමතරව තැටි ගොඩක් තියෙනවා. තැටි ගොඩක ට්‍රැක්ස් තියෙනවා, සිලින්ඩර්ස් තියෙනවා, ඒ වගේ. හරි. එතකොට මේ පුතේ අපේ මෙහෙයුම් පද්ධතිය තමයි අපිට මෙහෙයුම් පද්ධතියේ මේ සංකීර්ණත එකක්වත් අපිට දක්වන්නේ නැහැ. මෙහෙයුම් පද්ධතිය අපිට පෙන්වන්නේ ලස්සන සරල ඇබ්ස්ට්‍රැක්ෂන් එකක්. සරල දෙයක් අපිට දෙනවා ෆයිල්ස් හැටියට, ගොනු හැටියට දෙනවා මෙහෙයුම් පද්ධතිය විසින් අපිට. එතකොට ඒකත් මෙහෙයුම් පද්ධතියෙන් වෙන එක සේවයක්. කියන්නේ අර පරිගණකයේ ගොඩාක් සංකීර්ණතා අඩු කරලා සරල දේ අපිට දෙන එක මෙහෙයුම් පද්ධතියේ වෙන එක සේවයක්.
එතකොට දුවේ පුතේ ගොනු ගත්තොත් එහෙම ෆයිල්ස් ගත්තොත් එහෙම ඒවා මේ විදිහට කියන්න පුළුවන් logical units of information created by processor. ඒ කියන්නේ ක්‍රියායන විසින් සාදපු logical units of information තාර්කික තොරතුරු ඒකක. තාර්කික ඒ කියන්නේ ඒක ඇත්තටම physically භෞතිකව ෆයිල්ස් කියලා නෑ. ඒවත් එම අර මෙහෙයුම් පද්ධතිය විසින් අපිට තාර්කිකව හදලා දෙන්නේ. මේක තමයි ෆයිල් එක. එතකොට ඒවා ඒ ගොනු කළමනාකරණය කරන්නේ මෙහෙයුම් පද්ධතියෙන් OS එකේ managed by the OS. An important abstraction provided by the OS. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය විසින් අපිට දෙන තවත් එක සරල දෙයක් තමයි සංකීර්ණතා සරල කිරීමක් තමයි මේ ගොනුවක් කියන්නේ. මෙහෙයුම් පද්ධතියෙන් වෙන තවත් වැදගත් කාර්යයක් තමයි අර එක එක මේ input output මේ ආදාන ප්‍රතිදාන උපාංගවල තියෙන සංකීර්ණතා වෙනුවට සරල අපිට මුහුණතක් අතුරු මුහුණත ලබා දීම තමයි මෙහෙයුම් පද්ධතියෙන් වෙන තියෙන එක වැදගත් කාර්යයක් වෙන්නේ. Computer files may be reopened, modified and copied an arbitrary number of times. ඒ කියන්නේ දුවේ පුතේ ඔයාලා දන්නවා ඇතිනේ පරිගණක ගොනු අපිට ඕන තරම් සැරයක් හැදුවට පස්සේ විවෘත කරන්න පුළුවන්, ඒක වෙනස් කරන්න පුළුවන්, ඒක වෙන තැනකට මේ කොපි කරන්න පුළුවන්, ඒ ඔක්කොම කරන්න පුළුවන්. By using computer programs, a person can open, read, change, save and close a computer file. ඒ කියන්නේ පරිගණක යෙදුම් පාවිච්චි කරලා පරිගණක ක්‍රමවේද පාවිච්චි කරලා අපිට පුළුවන් පරිගණක ගොනු විවෘත කරන්න, කියවන්න, වෙනස් කරන්න, ඒ ඔක්කොම ඊට අමතරව ඒක වසා දමන්න පුළුවන් ඒ පරිගණක යෙදුම් ක්‍රමලයක පාවිච්චි කරලා. හරි. එතකොට මේ පුතේ දැන් ඔය ගොනු නම් කිරීම. When a process creates a file, it is given a file name. අපි දැන් ගිය වාර පාඩම ඉගෙන ගත්ත ක්‍රියායන ගැන. එතකොට ක්‍රියායනයක් විසින් මොකක් හරි ගොනුවක් සාදපුවාම එක්කෝ ඒ පරිශීලකයා හරහා පරිශීලකයා කියලා මට මේක සාදන්න කියලා හරි එහෙම නැත්නම් ක්‍රියායන විසින්ම සාදපුවාම ඒකට දෙනවා ෆයිල් නේම් එක ගොනු නාමයක් දෙනවා. When the process terminates, the file continues to exist and can be accessed by other processors if permitted using its file name. එතකොට ඒ ක්‍රියායනේ මම කියන්නේ ගියවර පාඩමක නිම වෙන්න පුළුවන්. නිම වෙනවා එක නිම වුණාට අර අපි ඒ ක්‍රියායනේ මේ ක්‍රියාත්මක කරපු ක්‍රියායනේ නිර්මාණය කරපු ඒ ගොනුව තියෙනවා දිගටම තියෙනවා. එතකොට ඒ අර ගොනු නාමය භාවිතා කරලා වෙන ක්‍රියායනයකට පුළුවන් ඒ ගොනුව කියවන්න. හැබැයි ඒකට අවසරය දෙන්න ඕනේ if permitted. ඒ කියන්නේ හදපු ඒ ගොනුව නිර්මාණය කරපු එක්කෙනා ඒ අවසරය දෙන්න ඕනේ වෙන කෙනෙකුට වෙන ක්‍රියායනයකට ඒක කියවීමේ හැකියාව දෙන්න ඕනේ. එහෙම වුණොත් එයාට කියවන්න පුළුවන් වෙන ක්‍රියායනයකට ඒ අර ගොනුව නාමය භාවිතා කරලා ඒ ගොනුව. එතකොට මේ පුතේ සමහර මෙහෙයුම් පද්ධතිවල දැන් ගොනු නාමයේ කොටස් දෙකකින් සමන්විත වෙනවා. Many operating systems support two-part file names with the two parts separated by a period. ඒ කියන්නේ නම කොටස් දෙකයි. period එකක් කියන එක තිතක් තියලා තිතෙන් පස්සේ තව එකක් තව නාමයක් තියෙනවා. එතකොට තිතෙන් පස්සේ තියෙන එකට අපි කියන්නේ දිගුව කියලා කියන්නේ extension එක. file name extension. සාමාන්‍යයෙන් ඒ දිගුව ඒ ගොනුව ගැන යමක් කියනවා. උදාහරණ වශයෙන් දැන් doc extension එක තියෙන ෆයිල් එක අපි දන්නවා ඒක word වලින් හදපු ෆයිල් එකක් කියලා අපි දන්නවා. ඒ වගේ අපිට යමක් කියනවා ඒ අපිටයි පද්ධතියටයි කියනවා අඟවනවා ඒ ගොනුව ගැන යමක්. Users or processors can register extensions with the OS and specify for each one which program owns that extension. එතකොට දුවේ පුතේ පරිශීලකයන්ට පුළුවන් අර extensions register කරන්න පුළුවන් පරිගණක මෙහෙයුම් පද්ධතියත් එක්ක. ඒ කියන්නේ මේ extension එක තියෙන ගුණයක් දැක්කොත් එහෙම ඔබ දිවිය යුත්තේ මේ ක්‍රමවේදය මේ program එක. මේ extension එක තිබුණොත් එහෙම දුවන්න ඕනේ මේ program එක කියලා. ඒ අර පරිශීලකයට පුළුවන් ඒ mapping එක දෙන්න. ඒ කියන්නේ ගැළපීම දෙන්න පුළුවන්.
එතකොට එහෙම දුන්නාට පස්සේ when a user double clicks on a file name, the program assigned to its file extension is launched with the file as a parameter. එතකොට පරිශීලකයෙක් දෙසරයක් ක්ලික් කරොත් එහෙම මොකක් හරි ෆයිල් නේම් එකකට මුළු නාමයකට ගිහිල්ලා එයාගේ අතුරු මුහුණතේ එතකොට අර අපි අර ගැලපීම කරලානේ තියෙන්නේ මේ පදයට දීලානේ තියෙන්නේ. එතකොට එයා දන්නවා මේ ෆයිල් එකට මම අරින්න ඕනේ විවෘත කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කියලා එයා දන්නවා. එතකොට ඒක විවෘත කරනවා. ඒතර උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා XLS ෆයිල් එකක් ඩබල් ක්ලික් කරොත් එහෙම ඇරෙන්නේ Excel ප්‍රෝග්‍රෑම් එක තමයි ඇරෙන්නේ ඒ වගේ. On most modern operating systems, files are organized into one-dimensional array of bytes. ඒ කියන්නේ අලුත් මෙහෙයුම් පද්ධති වල ඔය ගොනු ඔක්කොම තියෙන්නේ එක දිගට තියෙන බයිට් එකතුවක් හැටියට. One-dimensional array of bytes. The format of file is defined by its content. එතකොට ඒ ගොනුවේ format එක ව්‍යුහය රඳාපවතින්නේ ඒක තියෙන දේ මත. හරි එතකොට අපි ඉස්සරහට කියලා දෙනවා එක එක ගොනු වර්ග ගැන. එතකොට ඒ ගොනු වර්ගය අනුව ඒ තියෙන view එක වෙනස් වෙනවා. ඒ ගොනුවේ මේ දත්ත තියෙන view ක්‍රමයේ විදිය වෙනස් වෙනවා. On some platforms the format is usually indicated by its file name extension specifying the rules how the bytes must be organized and interpreted meaningfully. ඒකට සමහර පද්ධති වල සමහර මේ platforms වල format එකේ view එක අර මේ ගුණ නාම දිග්වෙන් කියනවා. එතකොට මේක view එක වෙන්න ඕනේ මේක කියලා ඒ ගුණ නාම view එකෙන් ඉඟියක් දෙනවා. Most file types also allocate a few bytes of metadata which allows a file to carry some basic information about itself. ඊට අමතරව දුවේ පුතේ ගොඩාක් ගොනු වල උඩ තියෙනවා metadata කියලා කෑල්ලක්. ඒ කෑල්ලේ විස්තර තියෙනවා ඒ ගොනුව ගැන. හරි එතකොට ඒ some basic information ගැන ගොඩාක් සාමාන්‍ය දැනගත යුතු තොරතුරු මෙහෙම පද්ධතියට දැනගත යුතු තොරතුරු ඒකේ මේ බයිට්ස් වල තියෙනවා පටන් ගන්න තැන තියෙන බයිට්ස් වල. එතකොට දුවේ පුතේ දැන් ගොනු වර්ග ගත්තොත් එහෙම මූලිකවම වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි text files, ASCII files, දෙවෙනි එක තමයි binary files. හරි. එතකොට බලමු මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියලා. text file එකක් කියන්නේ දුවේ පුතේ ASCII file එකක් කියන්නේ ඒකෙත් තියෙන්නේ ඒකෙත් ගබඩාව වෙලා තියෙන්නේ bits හැටියට bits in text files denote characters. ඒ කියන්නේ ඒකේ බිටු වලින් මේ බිටු වලින් ඒගොල්ලෝ දක්වන්නේ අනුලක්ෂණ characters. එතකොට text file එක they contain only textual data. ඒ කියන්නේ පාට තොරතුරු විතරයි ඒකේ තියෙන්නේ. ඒ text file එකේ තියෙන්නේ. ඒතර උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් මේ hope කියන hope කියන වචනේ ASCII file එක මෙතන දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න ඇතිනේ අර ASCII code එක භාවිත කරලා h එක කියන්නේ 104. ඒ කියන්නේ 104ට අදාළ binary අංකය තමයි h store කරන්නේ. ඊට පස්සේ o store කරන්නේ 111ට අදාළ binary අංකය ද්විමය අංකයෙන්. p store කරන්නේ 113ට අදාළ ද්විමය අංකයෙන්. e store කරන්නේ 101ට අදාළ ද්විමය අංකයෙන්. එතකොට අර අංක එකතුවෙන් තමයි අන්තිමට මේ ASCII file එක ඇතුළේ තියෙන්නේ. එතකොට කියවන එක දන්නවා මේකේ තියෙන ASCII data. ඒ කියන්නේ අර විදියට bit සියනකොට ඒ bits වලින් දෙන්නේ h කියන එක කියලා එයාට කියවන එකනට කියවන ක්‍රමවේදයට පුළුවන් ක්‍රමලේඛයට පුළුවන් ඒක කියව ගන්න. ඒතර මේකේ එක වාසියක් තමයි ASCII files can be displayed and printed as is and they can be edited with any text editor. ඒ කියන්නේ ඒකෙන් ඒක ASCII files එක වැඩ කිරීම ඇත්තම පහසුයි. කියන්නේ ඕනෑම text editor එකකින් ඒ කියන්නේ පාට සකසන මුදුකාංගයකින් වදන් සකසන පාට සකසන මුදුකාංගයකින් ඔයාලගේ word pad හරි ඒ වගේ එකකින් පුළුවන් ඒක විවෘත කරලා ඒක කියවන්න ඒක වෙනස් කරන්න වගේ පුළුවන්. ඒතර ඒකට අදාළ විශේෂ යෙදුම් අවශ්‍ය නැහැ. ඇත්තටම ASCII files මේ කියවන්න හරි වෙනස් කරන්න හරි. ඒතර අනිත් එක තමයි binary files. ඒ කියන්නේ ද්විමය ගොනු.
ඉතින් ASCII ෆයිල්ස් උත් අන්තිමටම තියෙන්නේ ද්විමේ හැටියට තමයි. ඒ වුණාට ASCII ෆයිල්ස් වලින් ඉදිරිපත් කරන්නේ ටෙක්ස්ට් විතරයි, පාට විතරයි. ඒත් ද්විමේ ගොනු වල දුවේ පුතේ bits denote custom data. ඒ කියන්නේ ඒ ගොනුවට ආවේනික ගොනුවට විශේෂිත වූ තත්ත්වය තමයි ඒකේ තියෙන්නේ binary වුණාට. However can contain textual data as well. ඒ කියන්නේ ඒකෙත් අර පාට තියෙන්න පුළුවන්. ඒ වුණාට මේකට අර මේ ගොනු වර්ගයට අදාළ ආවේනික විදිහට තමයි ඒකේ තොරතුරු සකස් වෙලා තියෙන්නේ. Binary files can be of various types like audio, images, video, text and executable files. ඒ කියන්නේ ඒ ද්විමය ගොනු එක එක විදිහට තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ශ්‍රව්‍ය ගුණ හැටියට තියෙන්න පුළුවන් audio files. ඊට අමතරව රූපමය ගුණ හැටියට තියෙන්න පුළුවන්. ඊට අමතරව වීඩියෝස් දෘශ්‍ය ගුණ හැටියට තියෙන්න පුළුවන්. ඊට අමතරව පාට ගුණ හැටියට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ඩ් වගේ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් දන්න ධාවනය කරන්න පුළුවන් ගුණ හැටියට තියෙන්න පුළුවන්. එතකොට මම මේ දක්වන්නේ සමහර ද්විමය ගුණ වලට උදාහරණ කීපයක්. executable files කියන්නේ පරිගණකයක ධාවනය දුවන්න පුළුවන් ගුණ වර්ග. ඒ කියන්නේ අපි මොන හරි ක්‍රම ලේඛ ලියලා ඒක සම්පාදනය කරවට පස්සේ ඒ පරිගණකයට සම්පාදනය කරලා පස්සේ ඒ පරිගණකයක අපිට ධාවනය කරන්න පුළුවන්. ඒක ධාවනය කරන්න හැකියා ඒ ධාවනය කරන්න තත්වයේ තියෙන ගුණ වලට තමයි අපි කියන්නේ executable files. ධාවනය කළ හැකි ගොනු. එතකොට ඒ වගේ නාම තමයි පිටිපස්සෙන් තියෙන්නේ exe files. ඊට අමතරව Android ඔය සුහුරු දුරකථන වල APK files තියෙන්න පුළුවන් ඒ වගේ. ඊට අමතරව දුවේ පුතේ තියෙන්න පුළුවන් image files රූප ගොනු. ඒත් රූප ගොනු වල තියෙන්නේ රූප දත්ත තමයි තියෙන්නේ. එතකොට මේ රූප දත්ත වල රූප ගොනු වල තියෙන්න පුළුවන් උදාහරණ තමයි JPG files, TIFF files, BMP, PNG, TIFF ආදී වශයෙන්. ඊට අමතරව දුවේ පුතේ text files එන්න පුළුවන්. අපි වදන් සකසන මුදුකාංග වලින් සකසන ෆයිල් ගොනු වර්ග තියෙන්න පුළුවන්. docx, pdf ඒ වගේ odt වගේ ෆයිල්ස් ගොනු. ඊට අමතරව දුවේ පුතේ අපිට තියෙන්න පුළුවන් දෘශ්‍ය ගොනු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ ෆයිල්ස්. උදාහරණ තමයි mp4, avi වගේ ගොනු. ඊට අමතරව පුතේ අපිට තියෙන්න පුළුවන් audio files තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රව්‍ය ගොනු mp3 එකට උදාහරණයක්. තව දුවේ පුතේ තව වර්ගයක් තියෙනවා ගොනු වර්ගයක්. ඒවා සම්පීඩනය කරපු ගොනු. ඒවට කියන්නේ compressed files. ඒකට උදාහරණ තමයි දිගු නාම වලට උදාහරණ තමයි ra z.zip වගේ files ගොනු. එතකොට තවත් ගොනු වර්ග වලට ද්විමය ගොනු වර්ග වලට උදාහරණ තමයි data and database files. දත්ත සමුදා ගොනු. උදාහරණ වශයෙන් CSV ගොනු, MDB ගොනු, SQL ගොනු ආදී වශයෙන්. ඊට අමතරව font files තියෙන්න පුළුවන්. අක්ෂර හැඩ දක්වන files, TTF files තියෙන්න TTF දිගුනාම උදාහරණයක් FNT ආදී වශයෙන්. ඊට අමතරව මේ පුතේ අපි මේ presentation කදා සකසන මුදුකාංග වලින් හදන ගුණ වර්ග තියෙන්න පුළුවන්. PPT, PPTX ආදී වශයෙන්. ඊට අමතරව මේ පැතුරුම්පත් ගුණුත් තවත් જાතියක ගුණ වර්ගයක් මේ ඒ ද්විමේ විදියට තියෙන ගුණ වර්ගයක් ඒකත්. එතකොට දුවේ පුතේ අපි executable files ගත්තොත් එහෙම ඒ කියන්නේ ධාවනය කරන්න පුළුවන් පරිගණකයේ ධාවනය කරන්න පුළුවන් මේ ගුණයක් ගත්තොත් එහෙම ඒක දුවේ පුතේ අර එකේ තියෙනවා ව්‍යුහයක් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතකොට ඒ ස්ට්‍රක්චර් එකේ උඩින්ම තියෙනවා ශීර්ෂයක්. ඒ ශීර්ෂයෙන් අඟවනවා මේක මේ දුවන්න පුළුවන් executable file එකක්. ඊට අමතරව තවත් අවශ්‍ය තොරතුරු ඒකේ තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ අර text කියලා කෑල්ලකුත් තියෙනවා. text කියන කෑල්ලේ තියෙන්නේ දුල පුතාට දන්නවනේ ඔය අපි ක්‍රම ලේඛ ලියනකොට ක්‍රම ලේඛ අපි දන්නවනේ Python ක්‍රම ලේඛ ලියුවයි කියන්නේ. එතකොට ඒකේ මොන හරි වැඩක් කරන්න අපි වැඩක් කරන ක්‍රම ලේඛ ලියනවා. ලියුවට පස්සේ ඒක සම්පාදනය කරලා ඒක දුවන තත්ත්වය ආපුවාම ඒක executable file එකක් වෙනවා.
එතකොට එක්සිකියුටබල් ෆයිල් එකේ දුවේ පුතේ තියෙන්න ඕනේ අපේ අර Python ක්‍රමලේඛයට අදාළ උපදෙස් තියෙන්න ඕනේ. ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්න ඕනේ ද්විමය විදිහට. එතකොට ඒ ටික තමයි මෙතන ටෙක්ස්ට් කියන කොටසේ තියෙන්නේ. පාට කොටසේ තියෙන ඒ ටික. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ සම්පූර්ණ සම්පාදනය වෙච්ච ද්විමය උපදෙස් ටික තමයි අර ටෙක්ස්ට් පාට කොටසේ තියෙන්නේ අපේ එක්සිකියුටබල් ෆයිල් එකේ. ඊට අමතරව දුවේ පුතේ තව දත්ත තියෙන කොටසකුත් තියෙනවා. දත්තවල දුවේ පුතේ තියෙන්නේ ඇත්තටම අපේ ඒ අර ක්‍රමලේඛේ භාවිතා කරන විචල්‍යයන් වගේ දත්ත. මේ දත්ත ඔක්කොම ටික තියෙන්නේ මේ දත්ත කියන ඒ කොටසේ. ඊටම තවත් කොටස් ගොඩක් තියෙනවා. ඒවා අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි දුවල පුතේ දැනගන්න ඕනේ. එක්සිකියුටබල් ෆයිල් එක view එකක් තියෙනවා. ඒ view එකේ ශීර්ෂයක් තියෙනවා. ශීර්ෂයට අමතරව තියෙනවා පාට කොටසේ තියෙන උපදෙස්. ඊට අමතරව දුවේ පුතේ තියෙනවා දත්තවල තියෙන්නේ අපේ පරිගණකයේ භාවිතා කරන ඒ ක්‍රමලේඛයේ භාවිතා කරන දත්ත විචල්‍යයන් ඒ භාවිත කරන විචල්‍යයන් ටික. එතකොට ඊට අමතරව අපි ගත්තොත් ඒ දුවේ පුතේ රූප ගුණයක තියෙනවා the image data consists of a grid of pixels. Each pixel has a number of bits to designate its color. ඊට අමතරව දුවේ පුතේ දැන් මේ රූප ගුණයක් ගත්තොත් එහෙම රූප ගුණයක් හැදිලා තියෙන්නේ පික්සල් එකතුවකින්. එතකොට මේ අර ඒ පොඩි අර මලේ පොඩි වෘත්තයකින් එයා මලේ ඒ කෑල්ල වෙනම ගත්තොත් එහෙම උදුවල පුතලට පෙනේ පොඩි කොටු තියෙනවා. ඒවට කියන්නේ පික්සල්ස්. එතකොට මේ පික්සල්ස් වලින් ඒ පික්සල්ස් වලට ඒක හැම පික්සල් එකටම වර්ණයක් තියෙනවා. එතකොට මේ වර්ණ ටික ගබඩා කරලා තමයි රූප ගුණය හැදෙන්නේ. Image data consists of a grid of pixels. Each pixel has a number of bits to designate its color. හරි රූප ගුණය. ඊට තවත් ගුණයක් තමයි අපි දැනගත යුතු මේ සම්පින්ඩනය කරපු ගුණය, කම්ප්‍රෙස් ගුණය. කම්ප්‍රෙස් ගුණයක් කියන දුවේ පුතේ දුර පුතේ දන්නවා ඇති. අර මොකක් හරි ගුණයක් තියෙනවා. ගුණය කාට හරි අරින්න ඕනේ නම් ගුණ ගොඩක් විශාලයි නම් අපි ඒක සම්පින්ඩනය කරලා අරිනවා, කම්ප්‍රෙස් කරලා අරිනවා. එතකොට ඒක සම්පින්ඩනය කරපුවාම ඒ ගුණයේ ප්‍රමාණය වෙනස් වෙන ප්‍රමාණය අඩු වෙනවා ඇත්තටම. දැන් දුරකථන මෙතන පේන්නේ මෙතන අර මුලින් තිබුණ කිලෝබයිට් 3 ගුණය 158 බයිට්ස් ගානකට අඩුවීම කම්ප්‍රෙස් කරාට පස්සේ. හරි. ඒ කම්ප්‍රෙෂන් වලින් වෙන්නේ ඒකයි. සම්පින්ඩනය කිරීමෙන් වෙන්නේ ගුණවල ප්‍රමාණය විශාලත්වය අඩුවීම. එතකොට දුවේ පුතේ ඔය සම්පින්ඩනය කරන ක්‍රම දෙකක් තියෙනවා ඇත්තටම. එකක් තමයි lossy compression. lossy compression කියන්නේ හානි කියන්නේ හීන වූ දත්ත අඩු වෙච්ච මේ සම්පින්ඩනය. remove unwanted information from the file that will not drastically affect the file. ඒකෙන් දුවේ පුතේ ගොඩාක් අපි ඔය එක જાතිය ගුණ ගත්තොත් එහෙම උදාහරණයක් වශයෙන් ශ්‍රව්‍ය ගුණයක් ගත්තොත් එහෙම ඒකේ මුලින්ම ලැබිච්ච ගුණ ගොඩාක් හොඳ ශබ්ද ගුණයක් කියන්නේ හොඳ මිහිරි සංගීතයක් දෙන ගුණයක් වෙන්න පුළුවන්. හැබැයි එතකොට අපිට ඔය අපි ඒක මේ විශාලත්වය අඩු කරනකොට අපිට ඇත්තටම ඕනේ නම් පුළුවන් ඒකේ අරතරම මිහිරි නොවන ඒ වුණාට අපිට ඒක අඳුර ගන්න පුළුවන් සංගීතයක් තියෙන ගුණයක් හැටියට කරත් කමක් නැහැ ඇත්තටම අපිට අරතරම මිහිරි වෙන්න ඕනේ නැහැ. ඒතකොට ඒකේ ඇත්තම හීන වෙනවා. දත්ත අඩු වීමක් වෙනවා. We lose information. Remove unwanted information from the file that will not drastically affect the file. ඒ කියන්නේ ඒ ගුණයට අත්‍යවශ්‍ය නොවන ගොඩාක් දත්ත අඩු කිරීමෙන් ගුණයේ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. හරි. එතකොට ඒක තමයි lossy compression. හරි. අනිත් එක තමයි දුවේ පුතේ lossless compression. ඒ කියන්නේ හීන නොවන. ඒ කියන්නේ දත්ත අඩුවීමක් නොවන මේ සම්පින්ඩනය. එතකොට try to reduce the file size by, for example, by detecting repeating data. පොඩි උදාහරණයක් ගත්තොත් එහෙම ඔය ගොඩක් ඔය ගුණවල දැන් මේක බලන්න දුවේ පුතේ දැන් මෙතන මේ වම් පැත්තේ තියෙන්නේ සම්පින්ඩනය නොවිච්ච බිටු එකතුවක්. හරි. ඒ කියන්නේ
බිඳුව 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 බිඳු පහක් තියෙනවා 1 1 1 1 බිඳුව. හරි. ඒතර අපිට ඕනේ නම් මේක අපිට පොඩි කරන්න පුළුවන් අපිට කියන්න පුළුවන් බිඳු පහක් තියෙනවා. පටන් ගන්නකොට බිඳු පහක් තියෙන. එතකොට පහක් දාලා බිඳුව. අපි එතකොට අරින්නේ සම්පින්න නුනට පස්සේ යන්නේ 5යි බිඳුවයි. හරි. ඊට පස්සේ 1 1 1 1 බිඳුව. ඒ කියන්නේ අර 1 4ක් තියෙන එකට අපිට පුළුවන් 1යි 4ක් තියෙනවා. එකේ 4ක් තියෙන එකට 4යි 1යි වගේ අරින්න පුළුවන්. ඊට පස්සේ ආයෙ බිඳුව තියෙන 1යිනේ. ඊට පස්සේ 1යි බිඳුව වගේ අරින්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට ඒකේ try to reduce the file size by, for example, detecting repeating data. කියන්නේ දත්ත ගොඩාක් එකම data එක දිගටම යන්නේ නැතුව අපිට පුළුවන් අපිට දාන්න පුළුවන් මොකද්ද දත්තේ කොච්චර සැරයක් එක තියෙනවද කියන එක විතරක් දාලා ඒ ගුණ පුරාවට මේක කරලා ඒ ගුණේ ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒක තමයි lossless. ඒතකොට ඇත්තම දුවේ පුතේ හානියක් වෙන්නේ නැහැ. තොරතුරු හීන වෙන්නේ නැහැ. අර එහෙම විදිහටම තියෙනවනේ. එතකොට ඒක තමයි lossless compression. එතකොට දැන් මේකේ ඇත්තෙන්ම lossy වල ඒ ගුණේ තත්ත්වය පොඩ්ඩක් බාල වෙනවා. හරි. ඒ කියන්නේ දැන් මම උදාහරණයකට කිව්ව දූල පුතාලට අර ශ්‍රව්‍ය ගුණේ තත්ත්වය බාල කිරීමනේ මිහිරිතාවය පොඩ්ඩක් අඩු වෙනවා. අපිට අහන්න පුළුවන් සින්දුවක් හැටියට හරි මොකක් සංගීතයකට අහන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් තත්ත්වය බාල වෙලා. ඒ වගේ රූප ගුණයක් ගත්තොත් එහෙම ගොඩාක් ලස්සන රූපයක් අපිට ඕන නම් අර ගොඩාක් පාට එහෙම අඩු කරලා ඒකේ ලස්සනතාවය චුට්ටක් අඩු වෙනවා. අඩු කරලා lossy compression කරන්න පුළුවන්. ඒ අපිට වාසිය තමයි ඒ ගුණේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දුවල පුතාලට පොඩි රූපයක් දුවල පුතාලට පෙනෙයිද දන්නේ මෙතන වම් පැත්තෙම තියෙන්නේ මුලින්ම ගච්ඡ චිත්‍රය. ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ lossless compression. ඒ කියන්නේ හීන නොවන සම්පීඩනය. ඊට පස්සේ ලකුණු පැත්තේ තියෙන්නේ හීන වෙච්ච lossy compression වලට පස්සේ. ඒ කියන්නේ අරක දුවල පුතාලට හොඳට බැලුවොත් එහෙම දකුණු පැත්තේම තියෙන රූපේ චුට්ටක් විතර තත්ත්වය ගොඩාක් අඩුයි තත්ත්වය අඩුයි මේ වම් පැත්තේ තියෙන මුල් රූපයට හෝ දෙවෙනියට තියෙන අනිත් රූපයත් එක්ක බලනකොට හරි එතකොට lossless and lossy compression හරි එතකොට මේ පුතේ දැන් ඒ ටික තමයි අපි දැන් කරේ ඔය ගුණ ගැන අපි ඉගෙන ගත්තා හරි එතකොට ඩිස්ක් ගැන අපි ඉගෙන ගත්තා ඩිස්ක් වල තියෙන සංකීර්ණතා අඩු කරන්න අපිට මෙහෙම පද්ධති දෙනවා ගුණුව කියන සරල දේ දෙනවා හරි එතකොට අපි ඉගෙන ගත්ත එක ගුණ වර්ග ගැන executable files ගැන ඉගෙන ගත්ත ඒකට ධාවනය කරන්න පුළුවන් ගුණ ඒකේ තියෙන පාට කෑල්ලක් තියෙනවා දත්ත කෑල්ලක් තියෙනවා ඊට අමතරව අපි මේ වැදගත් වගේ දැන් මේ රූප ගුණ වල තියෙන්නේ අර වර්ණ වල එකතුවක් ඊට අමතරව සම්පින්ඩණය වෙච්ච ගුණ වල ඒ සම්පින්න වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තා. ඒතර දුවේ පුතේ දැන් ඔය මෙහෙයුම් පද්ධතිය ඒ ගුණ කළමනාකරණය කරනකොට ඒ එක එක ගුණුව ගැන තොරතුරු තියන් ඉන්නවා එයා. හරි. ඒතකොට ඒ ටික තමයි මේ තියෙන්නේ file attributes. හරි. In addition to the name of a file and its data, operating systems associate other information with each file. ඒ කියන්නේ අර ගුණුවේ නාමයටයි ඒකේ දත්තවලටයි අමතරව මෙහෙයුම් පද්ධතිය තවත් ගොඩාක් තොරතුරු තියන් ඉන්නවා ඒ එක එක ගුණුව ගැන. ඒ තොරතුරු ටිකක් තමයි මම මේ දක්වලා තියෙන්නේ. එකක් තමයි protection. protection කියන්නේ ආරක්ෂාව. ආරක්ෂාව කියන්නේ දුවේ පුතේ මේ මෙහෙයුම් පද්ධතිය තියන් ඉන්නවා මේ ගුණුව කාටද මේ ගුණුව කියවන්න පුළුවන්. කාටද කියවන්න පුළුවන් ඒ කියන්නේ කියවන්න පුළුවන් කාටද ඒ වගේ තව කියවන්න වෙනස් කරන්න පුළුවන් කාටද ඒ වගේ තියන් ඉන්නවා ඒ තොරතුරු ඊට අමතරව දුවේ පුතේ මේ පදයේ තියන් ඉන්නවා මේ ගුණුවට මුරපදයක් දීලා තියෙනවා නම් ඒ මුරපදය මේ ගුණුවේ තොරතුරුත් එක්ක තියන් ඉන්නවා ඊට අමතරව දුවේ පුතේ මේ ගුණුව හැදුවේ කවුරු හරි හදපු මිනිහෙක් ඉන්නවා නම් ක්‍රියේටර් එයාගේ නම එයාගේ ID එක මෙහෙම පද්ධතිය තියන් ඉන්නවා. එයාගේ අර පරිශීලක නාමය තියන් ඉන්නවා. ඊට අමතරව දුවේ පුතේ මේ ගුණුවේ දැන් ඉන්න අයිතිකාරයා කවුද කියන එකත් තියන් ඉන්නවා. ඒ කියන්නේ ගුණුවේ ලිනක්ස් පරිගණකේ නම් ලිනක්ස් පරිගණක මෙහෙම පද්ධතිය තියෙන පරිගණකවල ඒ ගුණුවේ හදන්න පුළුවන් එක්කෙනෙකුට ඒකේ අයිතිය පවරන්න පුළුවන් වෙන එක්කෙනෙකුට. හරි ඒ වගේ දැනට ඉන්න අයිතිකාරයා කවුද කියන එක තියන් ඉන්නවා.
ඊට අමතරව දුවේ පුතේ තව එකක් තියෙනවා. මේ තව තොරතුරක් තමයි read only flag. ඒ කියන්නේ මේක කියවීමට පමණක් පුළුවන් ගොනුවක්ද නැත්නම් මේ ලියන්න පුළුවන්ද කියන එක. ඒ වගේ. හරි. ඊට අමතරව මේක සැඟවිය යුතු ගොනුවක්ද නැද්ද කියන එක. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය Linux වල Linux පරිගණකයේ ls කියන විධානය දුන්නොත් එහෙම අපිට දක්වනවා ගොනු. අපේ තියෙන ගොනු ටික ඔක්කොම දක්වනවා අපේ බහලුමේ. හරි. එතකොට සමහර ගොනු දක්වන්නේ නැහැ ඇත්තටම. ඒවා සැඟවිලා තියෙන ගොනු. හරි. ඒ වගේ. ඒ කියන්නේ අපි ඒවා දක්වන්න වෙනම ls පොඩි ඉස්සනක් තියලා අඩු කිරීම ලකුණයි ඒ කියන එක දුන්නා තමයි ඒ ඔක්කොම ගුණ ටික අපේ තිර දර්ශනය වෙන්නේ. ඒ වගේ ඒ තොරතුර තියන් ඉන්නවා. ඒ කියන්නේ මේ ගුණව සැඟවිය යුතු ගුණවත්ද එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සුෙකුට බලන්න පුළුවන්ද? ඒක අර මේ ෆයිල් මැනේජර් හරි මොකක් හරි යෙදුමක් ආරම්භ කරපුවා මේක දිස් වෙනවද කියන එක. ඊට අමතරව දුවේ පුතේ අර මම කියලා දුන්න මේ ගොනුව ASCII ගොනුවක්ද බයිනරි ගොනුවක්ද කියන තොරතුරක් තියෙනවා. හරි. ඊට අමතරව දුවේ පුතේ මේකේ lock flags තියෙනවා, lock කොඩියක් තියෙනවා. මේක lock කරලා නම් ඒක බිඳුව නොවන ආගයක් වෙනවා. lock කරලා නැත්තම් බිඳුව වෙනවා ඒ වගේ. ඊට අමතරව මේකේ නිර්මාණය කරපු වෙලාව, දවස් සහ වෙලාව තියෙනවා. time of last access තියෙන. ඒ කියන්නේ අවසාන වරට මේ ගුණුවට ගියේ ප්‍රවේශ වුණේ කවදාද සහ වෙලාව. ඊට අමතරව අවසාන වරට මේ ගුණුව වෙනස් කරේ කවදාද කියන එක. වෙනස් කරපු දවස් සහ වෙලාව. ඊට අමතරව දැනට මේ ගුණුවේ විශාලත්වය. ඒ වගේ තොරතුරු එයා තියන් ඉන්නවා. මේ මෙහෙම පද්ධතිය තියන් ඉන්නවා එක එක ගුණුව ආශ්‍රිතව. එතකොට දුවේ පුතේ තව දැන් තියෙනවා මම ගිය වර පාඩමක ඉගෙන දුවල පුතලට කියලා දුන්නා මෙහෙයුම් පද්ධතිය සේවා ලබා ගන්න පුළුවන් සිස්ටම් කෝල්ස් පාවිච්චි කරලා. ඒ කියන්නේ යෙදුම් වලට පුළුවන් අපි පාවිච්චි කරන ක්‍රම දෙක වලට පුළුවන් පද්ධති ඇමතුම් පාවිච්චි කරලා සිස්ටම් කෝල්ස් පාවිච්චි කරලා මෙහෙයුම් පද්ධතිය සේවා ලබා ගැනීමට. හරි. එතකොට දැන් මෙහෙයුම් පද්ධතිය විසින් සාමාන්‍යයෙන් අර ගුණ කළමනාකරණය කිරීම සඳහා සිස්ටම් කෝල්ස් පද්ධති ඇමතුම් ගොඩක් අපිට ලබා දෙනවා. උදාහරණ වශයෙන් system calls exist to create files, remove files, read files and write files. ඒ කියන්නේ පද්ධති ඇමතුම් තියෙනවා මෙහෙම පද්ධති විසින් සපයන ගුණ නිර්මාණය කරන්න, ගුණ ඉවත් මේ මකා දමන්න, ගුණ කියවන්න සහ ගුණ වලට ලියන්න. හරි. එතකොට තමක් හරි යෙදුමක් උදාහරණ වශයෙන් ඔයාලා doc Microsoft Word පාවිච්චි කරලා වදන් සැකසුම් මුදකාංගේ පාවිච්චි කරලා ලේඛනයක් මේ ටයිප් කරනවා කියනවා. ටයිප් කරලා ඒක ගබඩා කරනකොට ඇත්තේ මේ Word කියන ක්‍රම ලේඛේ තියෙනවා. ඒක පාවිච්චි කරනවා සිස්ටම් කෝල් එක. අර ඒක අර ගුණුව ගබඩා කිරීම සඳහා ඒ මෙහෙම පද්ධති විසින් දෙන ඒ පද්ධති ඇමතුම ඒ මුදකාංගය භාවිතා කරනවා. ඊට අමතරව before file can be read, it must be located on the disk and opened, and after it has been read, it should be closed. හරි. ඒ කියන්නේ මොකක් හරි ගුණයක් කියවීමට ප්‍රථමයෙන් ඒක විවෘත කරන්න ඕනේ. හරි. විවෘත කිරීම සඳහා එතකොට සිස්ටම් කෝල් එකක් දෙන්න ඕනේ. පද්ධති ඇමතුමක් දෙන්න ඕනේ මෙහෙම පද්ධතිය විසින්. එතකොට ඒක සඳහා පද්ධති ඇමතුමක් තියෙනවා. ඊට අමතරව විවෘත කරපු ගුණයක් වැඩ අවසන් කරාට පස්සේ ලස්සනට වසා දැමීමට පද්ධති ඇමතුමක් තියෙනවා. close system call එකකුත් තියෙනවා. ඊට අමතරව දුවේ පුතේ තවත් පද්ධති ඇමතුමක් තියෙනවා. මොකක් හරි ගුණයක ඕනෑම තැනකට යෑම සඳහා. හරි. උදාහරණයක් වශයෙන් LC කියන සිස්ටම් කෝල් එකෙන් පද්ධති ඇමතුමෙන් පුළුවන් මොකක් හරි ගුණයක් විවෘත කරගත්තට පස්සේ ඒකේ මොකක් හරි තැනකට යන්න. එතකොට දුවේ පුතේ මෙහෙයුම් පද්ධතිය දැන් අපි ඉගෙන ගත්තා ගුණ ගැන. හරි. ඊට අමතරව දුවේ පුතේ මෙහෙයුම් පද්ධතිය විසින් අපිට තවත් දෙයක් දෙනවා අපේ ගුණ ලස්සනට කබඩා කර තැබීම සඳහා. ඒක තමයි ගුණ බහලුම. ඒකට කියන්නේ ෆෝල්ඩර් කියලා කියනවා. Windows මෙහෙයුම් පද්ධතියේ
භාවිතා කරනකොට Linux මොහිම් පද්ධතිය භාවිතා කරනකොට අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ directory කියලා. එතකොට the OS provides a concept of a folder to help users group files together. හරි. එතකොට මෙහෙම පද්ධතිය විසින් අපිට අර ගුණ බහලුම කියන සංකල්පය දෙනවා අපේ ගුණ ලස්සනට මේ ගබඩා කර තැබීම සඳහා. පොඩි උදාහරණයක් ගත්තොත් එමු දුවේ පුතේ මේක සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙකුට භාවිතා කරන්න පුළුවන් මේ ගොනු එක මේ බහලුම් සෑදීම ක්‍රමයක්. එතකොට ඒකේ මුලින්ම තියෙනවා root කියන ගොනු බහලුම. සාමාන්‍යයෙන් මේක හරි අනිත් පැත්ත හරවපු නිකන් ගහක් වගේ. ගහක මුල තියෙනවා ඊට පස්සේ මේ කඳ වගේ තමයි තියෙන්නේ. හරි. එතකොට මේ root කියන්නේ ගහේ මුල. හරි. එතකොට ඒකෙන් තමයි එතකොට මේ මුලේ යටතේ තියෙන්න පුළුවන් ඒ දරුවා කරනවා නම් මොන හරි ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයන් ගණිතය, ද්‍රවිඩ භාෂාව, ICT ඒවට වෙන වෙනම බහලුම් තියෙන්න පුළුවන්. එයාට හදාගන්න පුළුවන්. ඊට අමතරව එයාට පුළුවන් එයා සංගීතයට ආස නම් මියුසික් කියලා වෙනම බහලුමක් හදාගන්න. ඊට පස්සේ එයා ගන්න ඔය පින්තූර ගබඩා කර තැබීම සඳහා එයාට පුළුවන් පික්චර්ස් කියන බහලුම මේ සදා ගන්න. ඊට අමතරව එයාගේ දෘශ්‍ය ගුණ තියාගන්න පුළුවන් එයාට වීඩියෝස් කියන බහලුම හදලා. එතකොට අර මේ දැන් එතකොට මේ මැත්ස් කියන බහලුම මාසේ තමයි එයාගේ ගණිතයට අදාළ ඔක්කොම ගුණ ටික තියෙන්නේ. එයාට ඒකේ ලස්සනට ඒක ගබඩා කරන්න පුළුවන්. ඊට පස්සේ අර මේ ද්‍රවිඩ භාෂාව විෂයට අදාළ ගුණ ටික එයාට ඔක්කොම ඒ තමිල් කියන බහලුම මාසේ තියාගන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ ඒ අදාළ බහලුම මාසේ අදාළ ගුණ තියාගන්න පුළුවන්. එතකොට ඒකෙන් අර ෆෝල්ඩර් කියන සංකල්පයෙන් ගුණ බහලුම කියන සංකල්පයෙන් ගොඩාක් අපේ ලස්සනට අපේ ගුණ ටික ගබඩා කරන්න පුළුවන්. දුර පුතට හිතා ගන්න පුළුවන් මේ ඔක්කොම ගුණ එක තැනක තියෙනවා නම් හරි අමාරුයිනේ යමක් හොයාගන්න. දැන් මෙහෙම තියෙනකොට හරි ලේසි ගුණ බහල අපි දන්නවා මගේ ICT දැන් මේ ළමයාගේ ICT ගුණයක් යට ඕනේ. එයා දන්නවා කෙලින්ම යා යන්න ඕනේ ICT බහලුමට ගිහිල්ලා බලපුවාම මගේ ගුණ ටික එතන මට හොයාගන්න පුළුවන්. ඒකට ඒක නිසා මේ බහලුම් සංකල්පය ගොඩාක් හොඳට අපිට උදව් වෙනවා අපේ ගුණ ටික අපේ දත්ත ටික ලස්සනට ගබඩා කර තබා ගන්න. ඒතර මේ මෙහෙම පද්ධතිය විසින් අපිට මේ බහලුම් කියන සංකල්පය අපිට දෙනවා. එතකොට දුවේ පුතේ එතකොට අපිට පුළුවන් මේ ගුණ ව්‍යුහය පාවිච්චි කරලා අපේ ගුණ ටික ලස්සනට ගබඩා කර තබා ගන්න. ඊට අමතරව folder entries may be files or other folders. ඒ කියන්නේ බහලුම් වලට පුළුවන් තවත් බහලුම් හරි එහෙම නැත්නම් තව ගුණ තියාගන්න. හරි? ගුණ ASCII බහලුම් දාගන්න බෑ. බහලුම් වලට පුළුවන් තව ගුණ එහෙම නැත්නම් ගුණ හරි බහලුම් හරි තියාගන්න. දැන් මෙතන අර බහලුම් ASCII තව බහලුමක් තියෙනවා. ඒ බහලුම් යට තමයි ගුණ තියෙන්නේ ඒ වගේ. එතකොට අර මෙහෙයුම් පද්ධතිය තවත් පද්ධති අමුතුම් කිහිපයක් අපිට දෙනවා. System calls exist to create folders, remove folders, etc. ඒ කියන්නේ බහලුම් සෑදීමටත් බහලුම් ඉවත් කිරීමටත් මෙහෙයුම් පද්ධතිය අපිට දෙනවා. පද්ධති අමුතුම් system calls දෙනවා. එතකොට දෙපිටින් තව එකක් තමයි දැන් මෙහෙයුම් පද්ධතිය වල ඔය ගුණ කළමනාකරණය කරන ගෙන ගන්නකොට තව එකක් තමයි මේ ෆයිල් බ්ලොක් කියන එක. ඒ කියන්නේ ෆයිල් කොටසක් කියන එක. එතකොට ඔය ෆයිල් එකක් ගුණයක් සෑදිලා තියෙන්නේ කොටස් වල එකතුවක් හැටියට. අර ඩිස්ක් වල කොහොම තිබුණත් මෙහෙම පද්ධතියට ඒක පේන්නේ ඒක සලකන්නේ කොටස් වල එකතුවක් හැටියට තමයි යා සලකන්නේ. Files are stored in fixed size blocks. උදාහරණ වශයෙන් සාමාන්‍යයෙන් මේ කොටසක විශාලත්වය වෙන්නේ කිලෝබයිට් එකක් සහ 4ක් අතර ගාණක්. එතකොට දැන් තව එකක් අපි ඉගෙන ගන්න ඕනේ අපේ මෙහෙයුම් පද්ධති වල ගුණ කළමනාකරණය ගැන ඉගෙන ගන්නකොට ඒක තමයි පද්ධති ෆයිල් සිස්ටම් කියන්නේ ගුණ පද්ධති ගැන. හරි? ගුණ පද්ධතිය කියන්නේ දුවේ පුතේ a method of organizing blocks on a storage device into files and folders. හරි? එතකොට මම කිව්වනේ ගුණයක් කියන්නේ මේ බ්ලොක්ස් එකතුවක් කියලා කොටස් වල එකතුවක් කියලා. එතකොට මේ කොටස් කොහොමද අපි තියාගන්නේ කියන එක මොකක් හරි තියාගන්න ක්‍රමයට තමයි අපි කියන්නේ
ෆයිල් සිස්ටම් කියන එක. ඒ කියන්නේ ගොනු පද්ධතිය කියන එක. හරි. එතකොට මේ එකේ ගොනු පද්ධතියට තියෙන්න පුළුවන් ඒකටම ආවේනික ක්‍රමයක් ගොනු ගබඩා කර තැබීමේ. හරි. එතකොට ගොනු වලට අදාළ බ්ලොක්ස් කොටස් ගබඩා කර තැබීමේ ඒ පද්ධතියට අදාළ ක්‍රමයක් තියෙනවා. හරි. එතකොට ඔය පද්ධතිය ගොනු පද්ධතියට උදාහරණ තමයි MS DOS NTFS වගේ ඒවා. අපි ඒවා ඉදිරි පාඩමේදී ඉගෙන ගන්නවා ඒවා ගැන. හරි. ඊට පස්සේ අපි බලමු අපේ අද පාඩමේ දැන් මෙහෙම පද්ධතිය තමයි දැන් ගොනුවකට අර එයා ගබඩා කර තැබිය යුතු තැන ඉඩ සාදලා දෙන්නේ මෙහෙම පද්ධතිය තමයි. allocating file storage. ඒ කියන්නේ මොකක් හරි ගොනුවක් අපිට ගබඩා කර තබන්න ඕනේ නම් ඒකට කොහොමද ඒක ගබඩා කරන්න කියන එක අපේ ඩිස්කේ උදාහරණයකට ගත්තොත් එහෙම. හරි. An important issue in implementing file storage is keeping track of which disk blocks go with which file. ඒ කියන්නේ මෙහෙම පද්ධතිය තමයි තියාගන්න ඕනේ. දැන් මම කිව්වානේ ඔය ගොනුවක් කියන්නේ කාණ්ඩ එකතුවක් කියලා, බ්ලොක්ස් කොටස් එකතුවක් කියලා. එතකොට මෙහෙම පද්ධතිය තියාගන්න ඕනේ ඒ ගොනුවේ කොටස් මොනවද කියන තොරතුරු. ඒ ගොනුවක් ගත්තොත් එහෙම මේක මෙතන කොටසක් තියෙනවා, මෙතන කොටසක් තියෙනවා. ඒ කොටස් වල එකතුව හදන්නේ මෙහෙමයි කියන එක ඒ ගොනුව ඒ තොරතුරු තියාගන්න ඕනේ. නේ? එතකොට ඒක සඳහා various methods are used in different operating systems. එක විවිධ මෙහෙම පද්ධති වල ඒ සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා. එතකොට අපි උදාහරණ වශයෙන් ක්‍රම තුනක් ගැන අපිට ඉගෙන ගත හැකි. එකක් තමයි contiguous allocation. ඒ කියන්නේ යාබද විභජනය. යාබද විභජනය කියන්නේ මේ වගේ දෙයක්. Store each file as a contiguous run of disk blocks. ඒ කියන්නේ එක දිගට මොකක් හරි ගොනුවක් ගත්තොත් මේක ගබඩා කරන්නේ එක දිගට තියෙන blocks එකතුවකින්, කොටස් එකතුවකින් තමයි ගබඩා කරන්නේ. උදාහරණ වශයෙන් on a disk with 1 KB blocks. හරි. ඒ කියන්නේ මොකක් ඩිස්ක් එකක් ගත්තොත් මේ ඩිස්කේ කොටසක් 1 KB එක නම් a 50 KB file would be allocated 50 consecutive blocks. ඒ කියන්නේ 50 KB වල ගොනුවක් කොටස් එක දිගට තියෙන කොටස් 50කින් තමයි ඒක ගබඩා කරන්නේ. 2 KB blocks වලින් නම් එක දිගට තියෙන කොටස් මේ 25කින් තමයි ඒක ගබඩා කරන්නේ. ඒතර පොඩි රූපයකින් ඒක දැක්කුවොත් එහෙම දුවේ පුතේ මේ විදිහට දක්වන්න පුළුවන්. දැන් මේක තමයි මගේ ඩිස්ක් එකේ මේ දක්වලා තියෙන්නේ. හරි. එතකොට first 19 blocks of disk is shown. ඒ ඩිස්කේ තියෙන මුලින් තියෙන කොටස් 19 තමයි මේ පෙන්වලා තියෙන්නේ. හරි. එතකොට මුලින්ම කිසිම ගොනුවක් ගබඩා කරන කලින් මේ ඩිස්කේ කිසි දෙයක් නැහැ. ඩිස්කේ empty. ඩිස්කේ කිසි දෙයක් නැහැ. ඩිස්කේ හිස්. හරි. එතකොට දෙන file A 4 blocks was written to disk starting from beginning. හරි. ඒ කියන්නේ ඊට පස්සේ A කියන ගොනුව ගබඩා වෙනවා ඒ ඩිස්කේ. හරි. එතකොට ඒ කියන ගොනුව අපි හිතුවොත් එහෙම කොටස් 4ක් තියෙනකොට බොක්ස් 4ක් නේ එකට යනවා නම් ඒක ගබඩා කරන්න. එතකොට මුල් කොටස් 4 පාවිච්චි කරනවා ඒ කියන ගොනුව ගබඩා කරන්න. හරි. After that, file B containing 5 blocks was written right after the end of file A. ඊට පස්සේ හිතන්නකෝ අපිට B කියන ගුණුව ගබඩා කරන්න ඕනේ කියලා. එතකොට ගබඩා වෙන්නේ කොහෙද? අර A කියන ගුණුවෙන් පස්සේ. B කියන ගුණුවේ තියෙන මේ කොටස් 5යි නම් ඒකට අවශ්‍ය. එතකොට B කියන ගුණුව ගබඩා වෙන්නේ A කියන ගොඩුවට පස්සේ කොටස් 5ක් පාවිච්චි කරලා. ඊට පස්සේ C කියන ගුණුව ගබඩා කරන්න අවශ්‍ය කියලා හිතමුකෝ. C කියන ගුණුවට blocks මේ කොටස් 6ක් යනවනම් C කියන ගුණුව ගබඩා වෙන්නේ B වලුත් පස්සේ. blocks 6 පාවිච්චි කරලා. හරි. එතකොට මේ පොතේ මෙතන පොඩි කතන්දරයක් තියෙනවා. each file begins at the start of a new block. හරි. ඒ කියන්නේ අලුත් ෆයිල් එකක් හැම වෙලේම පටන් ගන්න අලුත් කොටසකින්. හරි. එතකොට කලින් මොකක් හරි ගුණයක උදාහරණයක් වශයෙන් මේ ගුණුව නිම වුණායි කියන්නකෝ මේ 4ක් පාවිච්චි කරන 3මාරකින් කොටස් 3මාරකින්. එතකොට මිත්‍රු භාගේ අපත යනවා. එතකොට ඒක fragment වෙලා වගේ තියෙනවා. ඉතුරු භාගය අපත යාමක් වගේ වෙනවා. ඒක තමයි මෙතන කියවෙන්නේ. each file begins at the start of a new block so that if file A was really 3.5 blocks, some space is wasted at the end of the last block. ඒ කියන්නේ අවසාන කොටසේ පොඩි කොටසක් ඉතුරු වෙනවා. මොකද අලුත් ෆයිල් එකක් අලුත් ගුණයක් හැම වෙලේම අලුත් කොටසකින් පටන් ගන්න හින්දා. එතකොට මේකේ වාසි දෙකක් තියෙනවා දුවේ පුතේ. එකක් තමයි මේක හරි සරලයි. simple to implement.
keeping track of where files blocks are is reduced to remembering 2 numbers. ඒ කියන්නේ මොකක් හරි ගුණයකට මෙහෙම පද්ධතියට ඕන නම් මොකක් හරි ගුණයක් ගැන තොරතුරු තියාගන්න. එයාට ඇත්තේම අවශ්‍ය තොරතුරු දෙකයි. මොකද්ද තොරතුරු දෙක? මේ ගුණ පටන් ගන්නෙ කොහින්ද කියන එක. පටන් ගන්න කොටසේ අංකය. හරි? දෙවෙනි තොරතුරු තමයි ඒ ගුණයේ කොටස් කීයකින් සමන්විතද කියන එක. ඒ තොරතුරු දෙක තියෙනවා නම් එයාට පුළුවන් හැම ගුණයක් ගැනම දන්නවා. හරි? Even the number of the first block, the number of any other block can be found by simple addition. පටන් ගන්න ගුණයේ අංකය පටන් ගන්න කොටසේ අංකය දන්නේ හින්දා ඕනම කොටසක යන්න පුළුවන් මේ සිම්පල් මේ සරල එකතු කිරීම පාවිච්චි කරලා. හරි ඒක තමයි පළවෙනි වාසිය. දෙවෙනි වාසිය තමයි read performance is excellent because the entire file can be read from the disk in a single operation. හරි? ඒ කියන්නේ මේක කියවීමට යන වෙලාව ඉතා අඩුයි. මේ ඉතා ඉක්මනට කියවන්න පුළුවන්. මොකද ඔක්කොම ගුණයේ සෑම කොටසක්ම තියෙන ඔක්කොම එකට හින්දා මුලින්ම හොයාගත්තට පස්සේ එක දිගට කියවන්න යන්න පුළුවන් ඒ ඩිස්ක් එකට. ඒකට ඉක්මනට කියවන්න පුළුවන්. Only one seek is needed to the first block. හොයාගන්න ඕනේ පළවෙනි බ්ලොක් එක විතරයි, පළවෙනි කොටස විතරයි. ඊට පස්සේ දෙක දිගටම තියෙන හින්දා එයාට කියවගෙන යන්න පුළුවන් ඒ ගුණුව. හැබැයි මේකේ පුතේ පොඩි අවාසියක් තියෙනවා. Over the course of time the disk becomes fragmented. කාලයක් ගියාම දුවේ පුතේ හිතන්නකෝ දැන් මේ B කියන ගුණුව ඒ මනුස්සයා ඒ පරිශීලකයා ගුණුව මකා දැම්ම. මට මේ ගුණුව ඕනේ නැහැ කියලා ඩිලීට් කරලා දැම්ම ගුණුව මකා දානවා B කියන ගුණුව. එතකොට දුවේ පුතේ ඩිස්කේ අර ඒකට ගිය ඉඩ හිස් වෙනවා. එතකොට අර B කියන ගුණුවට මේ කොටස් පහක් ගියනතොර ඒ කොටස හිස් වෙනවා. හරි. එතකොට assume okay over time disk will ultimately consist of files and holes. So කාලයක් ගියව දුවේ පුතේ මේ ඩිස්ක් එකේ තියෙන්නේ අර තැන් වල හිස් අවකාශ තියෙනවා. අර ඉවත් කරපු ගුණවල අවකාශ ටික තියෙනවා. හරි. ඒතර ඒක මහා ලොකු ප්‍රශ්නයක්වත් නෙමෙයි ඩිස්කේ තව ඉඩ තියෙනවා නම්. හරි. මොකද ඩිස්කේ තව ඉඩ තියෙනවා නම් එයාට පුළුවන්නේ කොහොමද අලුතෙන් එන ගුණයක් අන්තිමටම තියෙන ෆයිල් අන්තිමට එන ගුණයට පස්සේ දාගන්න. හරි. හැබැයි මේක ප්‍රශ්නයක් වෙනවා දුවේ පුතේ මේ ගුණයේ මේ ඩිස්කේ ඉඩ නැත්තම් however eventually the disk will fill up and it will be necessary to either compact the disk will be expensive as it would involve copying the all blocks following holes or to reuse the free space in holes. ඒ කියන්නේ කාලයක් ගියාම දැන් සම්පූර්ණයෙන් ඩිස්ක් එක පිරුණාට පස්සේ මේක ප්‍රශ්නයක් වෙන ඇත්තටම. එතකොට මොකද තැන් වල හිස් අවකාශ තියෙනවා. එතකොට එක විසඳුමක් තමයි ඔය හිස් අවකාශ ඔක්කොම අයින් කරලා අර ඉස්සරහට තියෙන ගුණු වල කොටස් පිටිපස්සට මේ මෙහාට අරන් ඇවිල්ලා මේ ඔක්කොම හිස් අවකාශ ටික අයින් කරලා සම්පූර්ණ හිස් අවකාශය ඒ ගුණ ඔක්කොම ඉවරනට පස්සේ දාගන්න. ඒතර ඒකට ගොඩාක් වේස වෙන්න ඕනේ වැඩක්. හරි. එතකොට reusing space means maintaining a list of holes which is possible. However when a file is එතකොට අනිත් එක තමයි දුවේ පුතේ ඒක එක ක්‍රමයක් අර කම්පැක්ට් කරන. ඒ කියන්නේ අර හිස් අවකාශ ඔක්කොම අයින් කරලා ඉස්සරහට තියෙන ගුණ ඔක්කොම ආයේ මෙහාට මේ පැත්තට ගෙනල්ලා හිස් අවකාශය අන්තිමටම දාගන්න එක. අනිත් එක තමයි දුවේ පුතේ මෙමින් පද්ධතියට තවත් එකක් පුළුවන් ඕනනම් කරගන්න. ඔය හිස් අවකාශ කොහෙද තියෙන්නේ කියන එකේ එයාට තොරතුරක් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මොකක් හරි ගුණයක් හිතන්නකෝ අපිට ගබඩා කරන්න ඕනේ කියලා. එතකොට එයාට ඒ ගුණුව පරිශීලකයට කියන්න වෙනවා ඒ ගුණුවට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය. හරි. ඒ කියන්නේ මොකක් හරි හිතන්නකෝ මොකක් හරි Word ෆයිල් එකක් අපි දැන් පටන් ගන්න කෙන Word මේ වදන් සුබුල්කාංගේ. එතකොට මුලින්ම යා මේ පරිගණක ඉල්ලාවි මෙහෙම පද්ධතිය ඉල්ලාවි කොච්චර වාට ඉඩ ඕනේද කියලා මේකට. මොකද එයා හොයාගන්න එපැයි අර හිස් අවකාශයක් ඒ ගුණුව දාගන්න. හැබැයි ඒක හරීම මේ කරන්න අමාරු වැඩක්. කියන්නේ මුලින්ම අපිට කාටවත් කියන්න බෑනේ දුවේ පුතේ අපිට මේකට මේ ගුණයට මෙච්චර ඉඩයයි කියලා. ඒතර ඒක නිසා ඒක සාමාන්‍ය කරන්න බැරි වැඩක්. ඒ නිසා ඒක ඇත්තෙම අවාසියක් මේ ක්‍රමේ යාබද විභජනයේ ක්‍රමේ අවාසියක් තමයි ඔය තැන් වල ඇති වෙන හිස් අවකාශ ප්‍රශ්නය. හැබැයි මේක දුවේ පුතේ මේ යාබද විභජනය is feasible for CD-ROMs. ඒ කියන්නේ CD-ROM වල දත්ත ගබඩා කර තබා ගැනීම සඳහා මේ යාබද විභජනය ඇත්තටම හොඳයි. හරි. මේක ඇත්තෙම අපි දැක්කා
ගිය අවුරුද්දේ විභාග ප්‍රශ්න පත්‍රය තිබුණා මේ ගැන අසලා මේ ඒක හොඳයි කියලා දුවේ පුතේ CD-ROM නේ. CD-ROM කියන්නේ අපිට මොකක් හරි ඒ සංගත තැටියක අපි තොරතුරු ගබඩා කරන්න ඕනේ. හරි අපි දන්නවා අවශ්‍ය ඒ ගබඩා කරන්න ඕනේ ගුණ වල විශාලත්වයක් දන්නවා අපිට එක දිගට ලස්සනට ගබඩා කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට ඒ සංගත තැටියේ CD-ROM හින්දා කවදාකවත් ඒව අයින් වෙන්නේ නැහැ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය මකා දමන ගුණ ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එක දිගටම ඒ ගුණ ටික මේ ඒ සංගත තැටියේ අපිට කොටස් වල ගබඩා කරගෙන යන්න පුළුවන් මේ සංගත තැටි වල. හරි. එතකොට දුවේ පුතේ ඒක තමයි අද පාඩම ඇත්තෙම මම කිවීමට අදහස් කරේ ඒ ගැන. හරි. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියෙන් වෙන ගුණ කළමනාකරණය ගැන. හරි. එතකොට මේට අමතරව දුවේ පුතේ තවත් ක්‍රම තියෙනවා මේ ඩිස්ක් වල ගුණ ගබඩා කරන ආකාර. තව එකක් තමයි ලින්ක් කරනවා කියන්නේ බැඳිලා තියෙනවා. ඒ කියන්නේ එක ගුණයක ඒක මෙහෙම විදිහට ගත්තොත් එහෙම එක ගුණයක කොටස් වල තියෙනවා. දැන් මෙහෙම එක දිගට නෑ. ඒක මේ ගුණයේ මේ කොටසේ තියෙනවා අනිත් කොටස තියෙන්නේ කොහෙද කියලා පොඩි ඉඟියක්. හරි. එතකොට උදාහරණ වශයෙන් මේ කොටසේ මේ ගුණයේ මේ දැන් උදාහරණ වශයෙන් මේ ගුණයේ ඉතිරි අනිත් කොටස තියෙන්නේ මෙන්න මෙතන කියලා පොඩි ඉඟියක් මෙතන මේ කොටසේ තියාගන්න පුළුවන්. ඒ වගේ. අපි ඒක ඉස්සරහ ඉදිරි පාඩමේදී ඒක අපි ඒ ගැන කියලා දෙනවා. ඊට අමතරව තවත් ක්‍රම ගැන අපි ඉදිරි පාඩමේදී කියලා දෙනවා. ඒක දුරපොතේ අද මම කියන්න අදහස් කරේ සාරාංශයක් හැටියට ගත්තම මෙවුම් පද්ධතියෙන් වෙන ගොනු සහ බහලුම් කළමනාකරණය ගැන. එතකොට අපි ආයෙ මුලින්ම ගියොත් එහෙම අපි ඉගෙන ගත්තා ඩිස්ක් ගැන ඉගෙන ගත්තා. ඩිස්ක් වල තියෙන සංකීර්ණතා ගැන ඉගෙන ගත්තා. එතකොට මෙහෙයුම් පද්ධතිය තමයි ඔය ගොනු කියන සරල දේ අපිට දෙන්නේ. හරි. ඒ ඔක්කොම සංකීර්ණතා අඩු කරලා. එතකොට එක එක ගොනු වර්ග තියෙනවා. ඒකට ගොනු වර්ග මූලිකවම දෙකක් තියෙනවා. පාට ගුණයි ද්විමේය ගුණයි. හරි. ඒ ද්විමේය ගුණ කොට එක ද්විමේය ගුණ ටික එක ಜಾති ගොඩාක් තියෙනවා. ඒවත් ගැන අපි ඉගෙන ගත්තා. ඊට අමතරව දුවේ පුතේ අපි ඉගෙන ගත්ත ෆයිල් ඇට්‍රිබියුට්ස් ගැන කියන්නේ ගුණයක ලක්ෂණ ගැන ඉගෙන ගත්තා. ගුණයක් මෙවුම් පද්ධතිය විසින් එක ගුණ ආශ්‍රිතව තියාගන්න තොරතුරු ගැන අපි ඉගෙන ගත්තා. හරි. උදාහරණ වශයෙන් කවුද මේකේ ඒ ගුණයේ නිර්මාතෘ කවුද ඒ ගුණ අන්තිමටම පාවිච්චි කරපු දවස සහ වේලාව ආදී වශයෙන් අපි තියාගත්තා. ඊට අමතරව දුවේ පුතේ අපි ඉගෙන ගත්තා ගුණයක් ගබඩා කරන්න කොටස් වශයෙන් බව. හරි. ඊට අමතරව අපි ඉගෙන ගත්තා එක කොටස් වශයෙන් ගබඩා කිරීමේ ක්‍රමයක්. ඒ කියන්නේ යාබද විභජනය. ඒ කියන්නේ එක දිගට ගුණ එක දිගට කොටස් වශයෙන් ගබඩා කර තැබීම යාබද විභජනය. ඒතර ඒකේ වාසි දෙකකුත් ඉගෙන ගත්තා අවාසිකුත් ඉගෙන ගත්තා අපි. හරි. එතකොට දෙවි පුතේ අද අපේ පාඩම මෙතනින් නිම වෙනවා. අපි ආයේ ඉදිරි පාඩමේදී මේ ගැන තව දුරටත් කතා කරමු. මෙහෙයුම් පද්ධතිය විසින් ගොනු සහ බහලුම් කළමනාකරණය ගැන. ඔබට ස්තුතියි. ආයුබෝවන්.